ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංග ප්‍රථමයෙන් සිරස්තල. මෙරට 8 වෙනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙයි. මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රතිඥා දෙමි. ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ නියම ව්‍යාපෘතිය අද. වාහන ලියාපදිංචි අංකවලටද ඉන්ධන නිකුත් කිරීම ඇරඹේ. ලබන 25 වනදා විශේෂ ඩෙංගු මර්ධන දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කෙරේ. දුම්රිය ගාස්තු ඉහළට. චීනය සිය නවතම ස්වයං දහවන රථය එළි දක්වයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. 8 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමේ උත්සවය අද පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී. පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා පිළිගනු ලැබුවේ කතානායක මහින්දයාපා අභිවර්ධන මහතා විසින්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණීමත් සමග අභිනව ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාරයක්ද පිරිනැමුණා. අනතුරුව නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීම සිදු කෙරුණා. රනිල් වික්‍රමසිංහ මම ජනාධිපති ධුරයේ කාර්ය කර්තව්‍ය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව අවංකව ඉටු කරන බවටද ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාත වන බවටද මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රතිඥා දෙමි. අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීම සඳහා ඊයේ පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙරට 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූයේ ඡන්ද 134ක් ලබා ගනිමින්. මෙම අවස්ථාව සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක්ද සහභාගී වී සිටියා. මේ අතර නව ජනාධිපති ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා පත් කර තිබෙනවා. රථවාහන අංක ක්‍රමය අනුව ඉන්ධන නිකුත් කිරීම මෙන්ම ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ නියම ව්‍යාපෘතිය අද ආරම්භ වුණා. ඒ අනුව එළඹෙන 25 වනදා දක්වා ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ නියම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව ඉන්ධන නිකුත් කිරීම එළඹෙන 25 වන සඳුදා සිට ක්‍රියාත්මක වනතුරු සීමාවන්ට යටත්ව අද සිට සිපෙට්කෝ පෙරවුම් හල හරහා වාහනේ අවසන් අංකය අනුව ඉන්ධන ලබා දීමට පියවර ගැනුණා. ඒ අනුව khනිජ තෙල් පෞද්ගලික ටැංකිය රථ හිමියන්ගේ සංගමය සඳහන් කළේ අද දිනේදී කොළොන්නාව සහ මුතුරාජවල තෙල් පර්යන්ත වෙත ටැංකි රථ 100කට වැඩි සංඛ්‍යාවක් පැමිණ තිබූ බවයි. ඒ අනුව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවද එම සංගමය සඳහන් කළා. කෙසේ වෙතත් ඉන්ධන නිකුත් කිරීමේදී යතුරු පැදියකට උපරිම රුපියල් 1000
1500ක සීමාවකටත් ත්‍රිරෝධ රථයකට රුපියල් 2000ක උපරිමයකටත් යටත්ව ඉන්ධන නිකුත් කෙරෙනු ඇති. එමෙන්ම අනෙකුත් වාහන සඳහා රුපියල් 7000ක උපරිම මුදලකට යටත්ව ඉන්ධන නිකුත් කිරීමටයි ಖನಿಜ තෙල් අමාත්‍යාංශය තීරණය කරනු ලැබුවේ. වාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීමේදී 0.12 අංක සඳහා අඟහරුවාදා සහ සෙනසුරාදා දින වෙන් කර ඇති අතර 3, 4, 5 ඉලක්කම් සඳහා වෙන් කර ඇත්තේ බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනයන්. ඊට අමතරව අවසන් අංකය 6, 7, 8 සහ 9 යන අංක යෙදෙන රථවාහන සඳහා සඳුදා, බදාදා සහ සිකුරාදා දින වෙන් කර තිබෙනවා. මේ අතර ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමයේ යටතේ QR කේතේ මගින් ඉන්ධන ලබා දීමේ නියම ව්‍යාපෘතිය අද කොළඹ තෝරාගත් ඉන්ධන පෙරවුම්හල් කිහිපයකදී ආරම්භ වුණා. එහි එක් නියම ව්‍යාපෘතියක් මාදිවෙල ඉන්ධන පෙරවුම්හලේදී අද උදෑසන ආරම්භ කළා. එහිදී QR කේතේ සහ වාහන ලියාපදිංචි අංකයේ අග ඉලක්කම පරීක්ෂා කර බලා ඉන්ධන නිකුත් කිරීම සිදු කරනු ලැබුවා. වැඩ කරන මිනිස්සුන්ට සාමාන්‍ය මේකම ගොඩක් සාර්ථකයි. මේ නැත්තම් දවස් 3-4 ඉඳලා ගහගන්න එක තේරුමක් නැහැ. QR එක හොඳයි. ඒ වගේම අපිට පොඩ්ඩක් දෙන තෙල් ප්‍රමාණය පොඩ්ඩක් වැඩි කරන්න හොඳයි කියලා හිතෙනවා. ක්‍රමේන හොඳයි. මේක ඉතින් අපේ මිනිස්සු හරියට තේරුම් අරගෙන හරියට මේ වැඩේ කරනවා නම් ඇත්තටම හොඳ ක්‍රමයක්. කෙසේ වෙතත් බලශක්ති අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ජාතික ඉන්ධන බලපත්‍රය අනුව ඉන්ධන ලබා දීමේ නියම ව්‍යාපෘතිය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ප්‍රමාද වී ඇති බවද වාර්තා වී තිබෙනවා. මේ අතර අද සිට රථවාහන වෙත ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් ಖನಿಜ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමේ උපසභාපති කුසුම් සඳනායක මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. අපිට පිරෝමහල් හිමියන් හැටියට ගැටලු මතුවලා තියෙනවා. ಖನಿಜ තෙල් අමාත්‍යාංශයේ අපේ එමෙතුමා ඉල්ලා සිටියා කිසිම කෙනෙක් පෝලිං වල ඉන්න එපා කියලා. නමුත් මම දන්න විදිහට අපි දන්න විදිහට කිසිම කෙනෙක් ඒ පෝලිං වල සිටීමෙන් වැළකී සිටියේ නැහැ. ඔවුන් තවදුරටත් ඒ පෝලිං වල රැඳී හිටියා. ඒකට කාරණාත් ඔවුන් ඉතින් අපිට ඉදිරිපත් කළා තියෙනවා. අපි බොහොම අමාරුවෙන් මෙතෙන්ට ආවේ. දැන් යන්න තෙල් නැහැ අපිට. ඉතින් තෙල් බිඳක් හෝ අරගෙන තමයි අපිට ආපහු යන්න වෙන්නේ. ඒ අංක ගණිතයට යනකොටත් යන්න නම් අපි තෙල් අරගෙන තමයි යන්න වෙන්නේ කියන කාරණාව අද උදේ මතුවලා තිබෙනවා. මං හිතන්නේ මින් ඉදිරියට ඒ කියන්නේ හෙට ඉඳලා අපි එහෙම සලකා බලන්න යන්නේ මේ කොච්චර කාලයක් පොලිමේ හිටියාද කියන එක රජය විසින් අනුමත කරලා තිබෙන මේ අංකය අනුව එහෙම නැත්නම් Tamanට හිමි වාහනයේ අංකය අනුව තමයි තෙල් බදා දීම කරන්නේ. ඒ වගේම අද දින මේ පිරෝම්හල් වල සිටින පොලිස් නිලධාරීවරුත් හමුදා නිලධාරීවරුත් ඒ වගේම මේ පිරෝම්හල් වල කාර්ය මණ්ඩලයත් මේ තිබෙන එහෙම නැත්නම් මේ තියෙන පෝලිං වල දැනුවත් කරන්න ඕනේ. හෙට ඉඳලා අපි දෙන්නේ නැහැ මේ පොලිමේ හිටියට දෙන්නේ අර රජය විසින් අනුමත කරලා තියෙන එහෙම නැත්නම් රජය විසින් බලාපොරොත්තු වෙන මේ සලාක ක්‍රමයේ ටිකක් අපිට මේ පෝලිං අඩු කරගන්න තියෙන ක්‍රමවේද අනුගමනය කරන්න. හෙට ඉඳලා මං හිතන්නේ පුළුවන් තරම් ඒ අංකයට අනුව පැමිණිලා තෙල් ලබා ගත්තොත් හොඳයි කියන එක තමයි මම මේ අවස්ථාවේදී පාරිභෝගිකයන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර ඉන්ධන පෙරවුම්හල්ද දැඩි අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවක ඔවුන්ට ලැබෙන වට්ටම් මුදල් කප්පාදුවක් සම්බන්ධයෙන්ද ඒ මහතා මෙලෙස අදහස් දැක්වුවා. අපිට මෙතෙක් කල් ಖನಿಜ තෙල් බෙදුම්කරුවන් හැටියට අපිට මෙතෙක් කල් අවුරුදු ගණනාවක් අවුරුදු 15ක් 20ක් විතර අපිට මේ තිබිච්ච මේ කොමිෂන් මුදල එහෙම නැත්නම් අපිට තිබිච්ච වට්ටම් ප්‍රමාණය 3%කටත් වඩා එහෙම නැත්නම් තිබිච්ච ප්‍රමාණයෙන් 3%කටත් වඩා අඩු ගානකට ගෙනත් තියෙනවා. අද මේ සියලුම පෙරමුහල් හරුවන් මේ තෙල් ලබා ගන්නේ තමන්ගේ අත්පිට මුදල් දීලා. අපිට ඉස්සෙල්ලා තියෙන ක්‍රමවේදයක් අපිට තෙල් ටික ලැබුණාම තමයි අපි මේ චෙක් පතක් ලබා දෙන්නේ. ඒ ක්‍රමයක් අපි අතෑරියා. මොකද හේතුව අපිට ඊටාම කතා කළා ಖನಿಜ අමාත්‍යාංශයත් ඒ වගේම ಖනිජ සංස්ථාවත් යෝසි සමාගමත් කිව්වා අපිට දැන් මේ අවස්ථාවේ සල්ලි නැහැ. ඊළඟට නැව මුදා ගැනීම සඳහා සල්ලි අවශ්‍යයි කියලා. එහෙම ඉන් ඇඩ්වාන්ස් පේමන්ට් කරලා තියෙන අවස්ථාවේදී තෙලුත් නොදී දවස් ගණනාවක් මේ පහු කරලා ඔවුන්ට ලැබෙන වට්ටම් මුදල 100ට ඒ කියන්නේ තිබෙන මුදලෙන් 3%කටත් වඩා අඩු කරලා තියෙනවා. මම හිතනවා ඊටාම අසාධාරණ ක්‍රියාවලියක් අපි ඒ අයත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඉදිරියේදී අපි ඊටාම මෑතකදී තීරණයකට එනවා මේක මේ තවදුරටත් කළ කර යාගේ හැකිද නැද්ද කියන තීරණයට. හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු ඉහළ දමා තිබෙනවා. ඒ අනුව දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට අදාළ ගැසට් පත්‍රයද ප්‍රකාශයට පත් කෙරුණා. ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුක්තව දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ඒ අනුව මගේ ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන දුම්රිය ගාස්තුව සංශෝධනය කිරීමටයි පියවරගෙන ඇත්තේ. එම දුම්රිය ගාස්තු සංශෝධනයට අනුව බස් ගාස්තුවමෙන් අඩක මුදලක් දුම්රිය ගාස්තුව වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ යටතේ අවම ගාස්තුව රුපියල් 20 සිට 40 දක්වා වැඩි කර තිබෙනවා. මේ අතර අද සිට සති දෙකක කාලයක් ඉදිරියට ඇති දහවන කාලසටහන් අනුව දුම්රියවල ආසන වෙන් කර ගැනීමේ පහසුකම් සලසා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. පසුගිය කාලයේ රටේ පැවති වාතාවරණයත් සමග ආසන වෙන් කිරීමේ කාලය වෙන් කරන දිනේ සිට සතියක් දක්වා සීමා කෙරුණා.
මේ අතර ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා ගැනීම සඳහා අදාළ ප්‍රදේශවලට වෙනම පෙරවුම්හල් වෙන් කරන ලෙසයි. අපේ බස් රථයට ඩීසල් ලීටර් 150ක් යනවා. ඒ කියන්නේ රුපියල් 70000ක විතර ඩීසල් ලබා ගැනීමට තියෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ මගී ප්‍රමාණ සේවාව සාධාරණ කරන්න හැකියාවක් නැහැ. අපි දැනුම් දුන්නා අමාත්‍යවරයාටත් සිපෙට්කෝ එකේ සභාපතිතුමාටත් අපිට සිදු වෙනවා ඉදිරි දින කිහිපය තුළ එහෙම වුණොත් එහෙම බස් ධාවනයෙන් ඉවත් වෙන්නේ. මේ වන විට කොවිඩ් රෝගීන් වැඩි වෙලා තියෙනවා. ඒකට වැඩි වෙමින් තියෙනවා කොවිඩ් රෝගීන්. එතකොට මේ කොවිඩ් රෝගීන් වැඩි වෙන තත්ත්වය තුළ බස් රථයේ අධික මගීන් ගෙන යාම බරපතල ඛේදවාචකයක්. මොකද මේ අද වෙනකොට මගීන් බස් රථයේ තෙරපිලා යනවා. ඒ බරපතල අවදානකින් ජනතාව ගමන් කරනවා. ඒකට අපිට මේක නවත්තන්න හැකියාවක් නැහැ. මේ ඉන්ධන සීමා සහිත විදිහට දීලා පොඩි ගාණක් දීලා අපිට පොලිමේ ඉඳලා බස් රථ ධාවනය කරන්න හැකියාවක් නැහැ. ඉතින් මේක අපි දැන් පුනා කිව්වා මේ ක්‍රමවේදය අපිට එපා කියලා. අපි කිව්වේ දිගින් දිගටම කරුණා කළා ප්‍රදේශයට කේන්ද්‍ර කරගෙන එක පිරුම් වලක් අපිට නම් කරන්න. ඒ පිරුම් වලින් අපිට ඉන්ධන ලබා ගැනීමට හැකියාව තියෙනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා ඉන්ධන ලබා දීම සිදු කෙරෙනුයේ ලංගම හා පෞද්ගලික බස් රථ සඳහා පමණක් බව එහි සභාපති කින්ස්ලි රණවක මහතා පවසනවා. පසුගිය මාසයක පමණ කාල සීමාවක් තුළදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් පෞද්ගලික බස් රථවලට මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන්ටත් භාණ්ඩ පිටරට යවන ආයතනවලටත් භාණ්ඩ ආයනය කරන ආයතනවලටත් අවශ්‍ය ඉන්ධන අපි විසින් ලබා දුන්නා. ඊට අමතරව පෞද්ගලික බස් රථවලටත් ඒ වගේම එක් ප්‍රදේශවල පළාත් පාලන ආයතනවලටත් ඉන්ධන ලබා දීම සිදු කරා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින්. පෙරේදා දිනේදී බලශක්ති අමාත්‍යාංශයේ අමාත්‍යතුමා කාංචන විජේසේකර මහත්මයාත් හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුරු ගුණවර්ධන මහත්මයාත් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඉන් අනතුරුව 21 වෙනිදා සිට CPC ආයතන විසින් සාමාන්‍ය පරිදි සියලුම ටිපෙට්කෝ ඉන්ධන හල් වලට ඉන්ධන සාමාන්‍ය පරිදි බෙදා හරින්නට කටයුතු කරන බවත් ඒක නිසා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මෙතෙක් ඉන්ධන බෙදා හැරීමේදී සිදු කළ කාර්යභාරයෙන් අපිට පෞද්ගලික බස් රථවලට සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවලට පමණක් ඉන්ධන නිකුත් කරන ලෙස ඔවුන් උපදෙස් ලබා දුන්නා. ඒ අනුව අද රාත්‍රියේ සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවන් වෙතින් ඉන්ධන ලබා දීමට හැකියාව තිබෙන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවලට සහ පෞද්ගලික අංශයේ බස් රථවලට පමණයි. අනෙකුත් සියලුම වාහන සාමාන්‍ය පරිදි සිපෙට්කෝ සහ IOC ඉන්ධන හල් වලින් ඒ පහසුකම් ලබා ගත යුතුයි. එම ආයතන දෙකේ ඉන්ධන හල් වලට ඇතිවන අනවශ්‍ය පීඩනය අඩු කිරීම සඳහා තමයි පෞද්ගලික බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉන්ධන හල් වලින් ඉන්ධන ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේ. ඒ අනුව අපි අද මධ්‍යම රාත්‍රියෙන් පසුව පෞද්ගලික බස් රථ වලට සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ වලට හැර අනිකුත් වාහන වලට අත්‍යවශ්‍ය සේවා සහ අනිකුත් සියලුම වාහන වලට ඉන්ධන ලබා දීම අත්හිට වනවා. ඒ සියලුම වාහන සාමාන්‍ය පරිදි IOC සහ සිපෙට්කෝ ඉන්ධන පෙරමුම් හල් වලින් ඉන්ධන ලබා ගැනීම සිදු කළ යුතුයි. ශ්‍රී ලංකාවේ ආර්ථික කඩාවැටීම පිළිබඳ ගෝලීය අවධානය ඉතා ඉක්මනින් යොමු විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වාධීන විශේෂඥයින් අවධාරණය කරනවා. නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වාධීන විශේෂඥයන් පෙන්වා දෙන්නේ මාංශීය ආධාර ආයතන පමණක් නොව ජාත්‍යන්තර මූල්‍ය ආයතන පුද්ගලික ණය දෙන්නන් සහ වෙනත් රටවල් ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා ඉදිරිපත් විය යුතු බවයි. ඔවුන් අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථික කඩාවැටීම පිළිබඳ ගෝලීය අවධානය ඉතා ඉක්මනින් යොමු විය යුතු බවයි. පෙර නොවූවිරු දේශපාලන ව්‍යාකූලත්වයකින් පොරබදිමින් සිටින ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටීම සමස්ත ජනතාව සඳහා මානව හිමිකම් භුක්ති විඳීමට බරපතල බලපෑමක් සිදු කරන බවත් එක්සත් ජාතීන්ගේ ස්වාධීන විශේෂඥයන් අනතුරු අඟවනවා. මේ අතර ණය අර්බුද රටවල් මත ඇති කරන බරපතල ප්‍රතිවිපාක ගෝලීය මූල්‍ය පද්ධතියේ ගැඹුරු ව්‍යුහාත්මක හිඩැස් හෙළිදරව් කිරීම සහ මානව හිමිකම් ක්‍රියාත්මක කිරීමට බලපාන බව ශ්‍රී ලංකාවට සිදුව ඇති තත්ත්වය තුළ පෙන්නුම් කරන බවද විදේශ ණය සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ස්වාධීන විශේෂඥ අටියා වාරිස් මහත්මිය පවසනවා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගත් පියවර සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම ඇතුළුව ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා වන ඕනෑම ප්‍රතිචාරයක් පාදක විය යුත්තේ මානව හිමිකම් මත බවත් අටියා වාරිස් මහත්මිය සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ CNN රූපවාහිනී සේවාව වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබුණා. ඒ අනුව මහතා සඳහන් කළේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තමන් විසින් සිදු කිරීම ආරම්භ කර ඇති බවයි. මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා CNN රූපවාහිනියට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ මහබැංකුවේ ක්‍රියාදාමය ආර්ථික විද්‍යාත්මක මූලධර්මයන්ට අනුව අකණ්ඩව සිදු කරගෙන යනු ලබන බවයි. මේ වන විටත් ශ්‍රී ලංකා මහබැංකුව සතුව ඇති විදේශ මුදල් සංචිත බොහෝ විට ප්‍රමාණවත් විය හැක්කේ ඉදිරි සති දෙකක හෝ තුනක කාලයකට ඉන්ධන සහ ගෑස් ආනයනය සඳහා පමණක් බවත් මහබැංකු අධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා. එතෙක් පත්වන රජයේ ප්‍රධාන වගකීම වන්නේ ලබන දෙසැම්බර් මාසයේ වනතෙක් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා අවශ්‍ය කරන මුදල් සපයා ගැනීම සඳහා කෙටිකාලීන මූල්‍ය උපායමාර්ගික ක්‍රම සම්පාදනය කර ගැනීම බවයි මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහබැංකු අධිපතිවරයා සඳහන් කළේ. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙනු ලබන මූල්‍ය ප්‍රතිපාදන මෙරටට ලැබීමට ලබන දෙසැම්බරයේ තෙක් බලා සිටීමට සිදුවන බවද මහබැංකු අධිපතිවරයා සඳහන් කර තිබෙනවා. ඉදිරි සති කිහිපය තුළදී මිතුරු රටවල් වන ඉන්දියාව සහ චීනය සමග එළඹෙන දුෂ්කරතා සමනය කර ගැනීම සඳහා වන මූල්‍ය ආධාර ලබා ගැනීමට සාකච්ඡා ආරම්භ කරන බවත් ඉන්දියාව සහ චීනය ඒ සඳහා සහයෝගය ලබා දෙනු ඇති බවටත් මහබැංකු අධිපතිවරයා විශ්වාසය පළ කළා. එමෙන්ම මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සමග වන පළමු වටේ ගිවිසුම් ගතවීම මේ මාසයේ අවසන් වීමට පෙර සිදු කරගත හැකි වනු ඇති බවයි. මේ අතර වත්මන් ආර්ථික තත්ත්වයන් සහ COVID-19 වසංගතය හේතුවෙන් සිය ආදායමට හෝ ව්‍යාපාරයන්ට අහිතකර බලපෑම් ඇති වී ඇති ණය ගනුදෙනුකරුවන් වෙත බැංකු අංශයේ ස්ථායීතාව කෙරෙහි අනවශ්‍ය ආතතියක් ඇති නොවන පරිදි මාස 6ක කාලයක් සඳහා සුදුසු සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහබැංකුව බලපත්‍රලාභී බැංකුව වෙතින් ඉල්ලීමක් කර තිබෙනවා. එම සහනයන් ඒ පුද්ගලයන්ගේ අනාගත ණය ආපසු ගෙවීමේ හැකියාව සහ ව්‍යාපාර හා ව්‍යාපෘතිවල ශක්‍යතාවය මත පදනම්ව අවස්ථානුකූලව ලබා දෙනු ඇති අතර එම සහයන්ගේ ප්‍රධාන අංග සාරංශගත කර තිබෙනවා. ඒ අනුව බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන් විසින් අදාළ සහන සඳහා 2022 ජූලි මාස 31 දිනට හෝ ඊට පෙර ලිඛිතව හෝ විද්‍යුත් ක්‍රම මගින් සිය බලපත්‍රලාභී බැංකුව වෙත සිය ඉල්ලීම් යොමු කළ යුතුයි. එකී ඉල්ලීම් සම්බන්ධයෙන් අදාළ බැංකුවේ තීරණය ඉල්ලීම් ලැබුණු දින සිට මසක් ඇතුළත අයදුම්කරුවන් වෙත නිසි පරිදි දැනුවත් කරන බවයි ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේ. ප්‍රතික්ෂේපිත ඉල්ලීම් සම්බන්ධයෙන්ද හේතු සහිතව අදාළ බැංකුව අයදුම්කරුවන් දැනුවත් කළ යුතු වන අතර අවශ්‍ය නම් අයදුම්කරුවන්ට එවැනි ප්‍රතික්ෂේප කිරීම් වලට එරෙහිව ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත අභයාචනාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වනවා. ගත වූ දිනේ මෙරටින් 70 සීමාව ඉක්මවා යමින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වුණා. දෛනිකව මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගේ සීක්‍ර ඉහළ යාමක් පෙන්නුම් කරමින් ගත වූ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයන් 75ක වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දී තිබෙනවා. ඒ මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,64,647ක් දක්වා ඉහළ නංවමින් මේ අතර ගත වූ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,533ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 651ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,47,463ක් ලෙසයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. රටපුරා සීග්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ජූලි මාස 25 වන දින විශේෂ ඩෙංගු මර්ධන දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා සෑම පුද්ගලයෙකුටම සහ ආයතනයකටම වගකීමක් ඇති බැවින් එදින සියලු රජයේ සහ පෞද්ගලික ආයතන කාර්ය මණ්ඩල පැයක කාලයක් පුරා තමා සේවය කරන ආයතනයේ ඇතුළත සහ බාහිර පරිසරයේ මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීම සහ ඉදිරියට පිරිසිදුව පවත්වා ගැනීමටත් සැලසුම් කළ යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කර තිබෙනවා. මේ වසරේ මේ දක්වා කාලය තුල දිවයින පුරා ඩෙංගු රෝගීන් 43000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් ඩෙංගු රෝගයේ අධිවසංගත තත්ත්වයක් දක්වා වර්ධනය නොවී පාලනය කිරීම සඳහා සියලු දෙනාම තම දායකත්වය ලබා දිය යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළා.
2021 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත මේ වසරේ 6 ශ්‍රේණිය සඳහා සෙසුන් ඇතුළත් කර ගැනීමට ශිෂ්‍යත්වධාරීන්ට ලැබී ඇති පාසල් පිළිබඳ තොරතුරු නිකුත් කර තිබෙනවා. ඒ අනුව පාසල් ලබා දීමට අදාළ අභියාචනා මූලික වටේ ප්‍රතිඵල www.g6application.moe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස විභාග අංකය ලබා දී පරීක්ෂා කර ගැනීමට හැකියාව පවතිනවා. අභිනවෙන් පත් වූ ජනාධිපතිවරයා සමග කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඇමරිකාවේ මෙරට තානාපතිනිය වන ජූලි චං මහත්මිය පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ මෙම අභියෝගාත්මක කාලවලදී ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුද විසඳීමට ප්‍රජාතන්ත්‍රවාදය සහ වගවීම තහවුරු කිරීමට සහ සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා ස්ථාවර සහ සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීම සඳහා එක්ව ක්‍රියා කිරීමේ උත්සාහයන් දෙගුණ කිරීම සියලු පාර්ශවයන්ට අත්‍යවශ්‍ය බවයි. දිනක සටහන් නිමවන්නට මතෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ජූලි 22 වැනිදා. හෙළබසත් පුවත්පත් කලාවත් බැබල වූ සාහිත්‍ය සූරී හේමපාල මුනිදාස මහතා උපත ලබා ඇත්තේ 1903 වසරේ ජූලි මස 22 වන දිනයි. කොළඹ නගරේ විචිත්‍රවත් කරමින් මහජනයාට සේවයක් සැකසූ ට්‍රොලි බස් සේවය මෙරට ආරම්භ වූයේ 1953 වසරේ ජූලි මස 22 වන දිනයි. එක්සත් ජනපදය විසින් සිකුරු ග්‍රහයා වෙත අභ්‍යවකාශ යානයක් යැවීමට පළමු උත්සාහය ගෙන ඇත්තේ 1962 වසරේ ජූලි මස 6 වැනි දිනකයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.